ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරන කෙනෙක් විසින්, එහෙම නැත්නම් නිවන ඉලක්ක කරගෙන ගමන් කරන කෙනෙක් විසින්, එහෙමත් නැත්නම් සදහ සම්පන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසින් කෙනෙක් විසින් දැනගත යුතු කාරණා සහිත සූත්‍ර දේශනාව නිසා මේ සූත්‍රයට දට්ඨබ්බ සූත්‍රය කියලා කියනවා. නිවන් මඟ සොයා යන, නිවන සොයා යන කෙනෙක් විදිහට ඔබත් දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒකෙන් ඉගැන්වෙන කාරණා ඔබ හරියට තේරුම් ගත්තොත් ඔබට මේ නිවන් මඟ සොයා ගැනීම පහසු වෙයි. බුදුරජාණන් වහන්සේ මේ දට්ඨබ්බ සූත්‍ර දේශනාව සිද්ධ කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳෙද්දී. එහිදී උන්වහන්සේ ධම්සභා මණ්ඩපයට රැස්වෙච්ච ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරන නිවන් සුව සාක්ෂාත් කරගන්නට උපකාර වෙන ඊටාම වටිනා සිතිවිලි පහක් පිළිබඳව අවධාරණය කරනවා. ඒ සිතිවිලි පහට අපි කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. මහණෙනි, මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්ධාව නැමැති ඉන්ද්‍රිය, වීරිය නැමැති ඉන්ද්‍රිය, සතිය නැමැති ඉන්ද්‍රිය, සමාධිය නැමැති ඉන්ද්‍රිය සහ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දැනගන්න ඕන. සද්ධ ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? විරීන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා අහුවාම යම් මට්ටමකින් ඒක විග්‍රහ කරගන්න ඔබට දැනුමක් ඇති. හැබැයි මේ සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වන්නේ මොකක් නිසාද? විරීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ, විරීන්ද්‍රිය වැඩෙන්නේ, වැඩි දියුණු කරගන්නේ කුමක් පදනම් කරගෙනද ආදී වශයෙන් අහුවොත් සමහරට ඔබට ඒ ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. කුමක් නිසාද මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන්නේ? ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට ක්‍රියාත්මක වෙන්න උපකාර වෙන්නේ කවර ධර්මයක්ද කියන එක පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ දහම් මගෙහි ගමන් කරන ඔබ අපි හැමෝම බලාපොරොත්තු වන්නේ කවදා හරි දවසක නිවන සාක්ෂාත් කරන්න. නිවන සාක්ෂාත් කරන්න මොකද කරන්න ඕන? නිවනට එහෙම නැත්නම් සත් අවබෝධයට උපකාර වෙන ධර්ම ජීවිතයට ගලප ගන්න ඕන. අවබෝධයට උපකාර වෙන ධර්ම කියන අදහසින් එහෙම ධර්ම කීයක් තියෙනවද? 37ක් තියෙනවා. අවබෝධයට උපකාර වෙන කියන අදහසට අපි කියන්නේ බෝධිපාක්ෂික කියලා. ඒතර බෝධිපාක්ෂික ධර්ම කීයද? 37යි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනවද සත්තිස් බෝධිපාක්ෂික ධර්ම? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර රිද්ධිපාද, ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, පංච බල, ඊළඟට සප්ත බෝධ්‍යංග ධර්ම සහ ආර්ය ශ්‍රාංගික මාර්ගය. දැන් මේ හැම ධර්ම කාණ්ඩයකින් කොට්ඨාශයකින්ම කියන්නේ මොකක්ද? නිවනට මගයි. කියන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ වෙනවා කියන එක ඒ 37ම සම්පූර්ණ කරගත්තාම තමයි නිවන් දකින්නේ කියන එක නෙවෙයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක් නිවන් දැකීමට ප්‍රවේශ වෙන මාවත් කියලා කියන්න පුළුවන් මේවා. කෙනෙකුට නිවනට ප්‍රවේශ වෙන්න පුළුවන් පංච ඉන්ද්‍රිය ධර්මයන් ඔස්සේ. තව කෙනෙකුට නිවනට ප්‍රවේශ වෙන්න පුළුවන් සතර සතිපට්ඨානය ඔස්සේ. තව කෙනෙකුට නිවනට ප්‍රවේශ වෙන්න පුළුවන් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඔස්සේ. තව කෙනෙකුට නිවනට ප්‍රවේශ වෙන්න පුළුවන් ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔස්සේ. මෙන්න මේ කාණ්ඩ හත හරියට පාරවල් හතක් වගේ. ඒ පාරවල් හතෙන් එකකින් හරි නිවනට සමීප වුණ කෙනාට මේ කියන 37ම කාණ්ඩවල් 7 නියෝජනය කරන කාරණා 37 පිළිබඳවම වැටහීමක් ඇති වෙනවා. ඉතින් එහෙම වැටහීම ඇති වෙච්ච එක්කෙනා නිවන ස්පර්ශ කරනවා, බෝධිය
සාක්ෂාත් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම තුළ විමුක්තිය සලසගන්නේ කොහොමද? ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම සිද්ධ වෙන්න පාදක වෙන්නේ මොන වගේද කියන එක අපි තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම ඉබේ දියුණු වෙනේවද? එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වීමට මූලාශ්‍ර වෙන තවත් කාරණා තියෙනවද? එතකොට සමහර වෙලාවට ඔබට වැටහෙන්න පුළුවන් මේක තේරුම් ඉස්සරහට විස්තර කරනකොට දැන් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වල එක කැටගරි එකක්. එක කොටසක්. එතකොට ඒ කොටස සම්පූර්ණ කරගන්න තව කොටසක් උපකාර වෙලා තියෙනවා. තව කොටසක් ඒ තුල වැඩිලා තියෙනවා කියන එක තේරුම් ගන්න ඔබට හැකියාව තියෙන්න පුළුවන්. හැබැයි ඒක මේ බෝධිපාක්ෂික ධර්මම වෙන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම අතරේ නියෝජනයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වන්නේ නැති කොටසක් වේයත් හැකි කියන එක තේරුම් ගන්න. ඉතින් අන්න ඒ නිසා ඒවා දැන ගැනීම වැදගත්. ඉතින් කෙසේ වෙතත් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නවා නිවන් දකින්න නම් සතර සතිපට්ඨානය විතරමයි. වෙන දෙයක් බෑ. සතර සතිපට්ඨානය කියන්නේ එක ක්‍රමයක් තමයි. හැබැයි සූත්‍ර දේශනාවල ඕනෑ තරම් සඳහන් වෙලා තියෙනවා අනිත් ධර්මතා ප්‍රගුණ කිරීම තුලත් නිවන් දකින්න පුළුවන් කියන කාරණාව. දැන් ඔය සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේම තියෙන සූත්‍ර දේශනා කිහිපයක්ම දැන් එක සෝත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙන සඳහන් වෙනවා. කවුරු හරි කෙනෙක් පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි තතු ලෙසින් දකිනවනම් අන්න එයා සෝවන් වෙනවා කියලා. පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ ආස්වාදය ආදීනවේ නිස්සරණය යථා භූතම් පජානාති කියලා සඳහන් කරන්නේ. එතකොට අන්නේ යථා භූතය දකිනවනම් තතු ලෙසින් දකිනවනම් එයා සෝවන් ඵලයටපත් වෙනවා. කවුරු හරි කෙනෙක් මේ කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේම පංච ඉන්ද්‍රිය ධර්මයන්ම ආස්වාදය ආදීනවේ නිස්සරණයේ විදිහට තතු ලෙසින් දැනගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අනුපාදා විමුක්තෝ හෝති. අනුපාද දිශේෂ නිර්වාණ ධාතුවට සමීප වෙනවා කෙනා. අන්න එහෙම කෙනාට තමයි අරහං කීනාවසෝ කියන්නේ. රහත් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ. මොකක් කරලාද? පංචේන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණ කරලා. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තතු ඇති ලෙසින් නොදන්නා කෙනා. ඒ කියන්නේ යථා භූතය හරියට තේරුම් ගත්තේ නැති කෙනා ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා. එයා ශ්‍රමණේක් කියන්න බ්‍රාහ්මණේක් කියන්න සුදුසු නෑ කියලාත් කියන. බලන්න කොච්චර බරපතල ප්‍රකාශයක්ද කියලා. එතකොට මේ සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් නැත්තම් නේද? යථා ඒ තතු පරිදි දන්නේ නැත්තම් අන්න එයා ශ්‍රමණ බ්‍රාහ්මණ කියන නමට ගැළපෙන්නේ නැහැ කියන එක අවධාරණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් සූත්‍රයකදී බොහොම ලස්සනට මේ සූත්‍ර ගණනාවක කාරණා මම මේ සම්පින්ඩණය කරලා ඔබට කියන්නේ තේරුම් ගැනීම පහසුවට මේ ඉන්ද්‍රිය ධර්ම වඩන එක මොනතරම් වැදගත්ද ඒ තුලින් ඔබට නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියන කාරණේ විග්‍රහ කරලා එහිදී සම්පූර්ණ කරනවා දේශනාවක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම කවුරු හරි කෙනෙක් සම්පූර්ණ වශයෙන් හොඳට පරිපූර්ණ වශයෙන් පිරුවනම් එයාට රහත් වෙන්න පුළුවන්. ඊට වැඩිය මෘදු වශයෙන් අඩුවෙන් පිරුවනම් එයාට අනාගාමී වෙන්න පුළුවන්. අනාගාමී තත්වයටත් මෘදු වශයෙන් සම්පූර්ණ කරා නම් පිරුවනම් සකදාගාමී වෙන්න පුළුවන්. ඊට පස්සේ සකදාගාමී තත්වයටත් අඩුවෙන් සම්පූර්ණ කරා නම් මෘදු වශයෙන් පිරුවනම් සෝවන් වෙන්න පුළුවන්. සෝවන් තත්වයටත් අඩුවෙන් මේ කියන ඉන්ද්‍රිය ධර්ම පිරුවනම් ධම්මානුසාරී තත්වයටපත් වෙන්න පුළුවන්. ධම්මානුසාරී තත්වයටත් අඩුවෙන් පිරුවනම් ඒ කියන්නේ සද්ධානුසාරී වෙන්න පුළුවන්. දැන් මේ ශාසනයේ මේ ආර්ය ශ්‍රාවක භාවයට පැමිණෙන්න පුළුවන්කම ලැබෙනවා කියන එක නෙමෙයි කියන්නේ. අපි දන්නවා ආර්ය ශ්‍රාවක භාවය ලබා ගැනීමේදී මූලිකවම මාර්ගඵල අවබෝධය පටන් ගන්නෙ සෝවන් ඵලයෙන්නේ.
සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියලා. දැන් සෝවන් ඵලයටපත් නොවුනට සෝවන් මාර්ගයේ ඉන්න දෙන්නෙක් ගැන සඳහන් වෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. ඒතර සාමාන්‍ය සෝවන් ඵලයටපත් උනේ නැහැ සද්ධානුසාරී කියන ධම්මානුසාරී කියන. හැබැයි සඳහන් කරනවා ධම්මානුසාරී කෙනා සද්ධානුසාරී කෙනා සෝවන් නොවි මියදෙන්නෙත් නැහැ කියලා. කියන්නේ මාර්ගයේ ඉන්නේ ඵලයට ආසන්නෙන්. ඒ අයට කියන්නේ අමතස්ස ద్వාරං ආහච්ච තිට්ඨති. අමා දොරෙහි හැපි හැපි ඉන්නේ. ඒ කියන්නේ දොර ඇරිය ගමන් ඇතුලේ. මේ කියන මාර්ගයට ප්‍රවේශ වෙයි ඉන්න කෙනාට ඵලය ඒකාන්තයෙන්ම ලැබෙනවා කියන එක. දැන් මට කියන්න ඕන උනේ මොකක්ද? ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කිරීම තුලත් විමුක්තිය සලස ගන්න පුළුවන්. දැන් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ සතිපට්ඨානය නෙවෙයි. දැන් ගොඩාක් අය හිතාගෙන සතිපට්ඨානයම විතරයි. ඒ කායනෝ අයං භික්කවේ මග්ගෝ කිව්ව ගමන් එහෙම නෙවෙයි. එතකොට මේ தત્ත්වය අපි හරියට තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවලින් පැහැදිලිවම දේශනා කරන්නේ ඒකයි. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා කියලා අපි දැන් තේරුම් ගත්තා. නේ? සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. මොනවද ඇත්තට මේ ඉන්ද්‍රිය කියන්නේ? මේවා වෙන මේ දේවල් ද්‍රව්‍යාත්මක දේවල් වෙනත් ක්‍රියාකාරකම් නෙවෙයි. හරියට බැලුවොත් මේවා සිතිවිලි. සද්ධා කියන්නේ මොකද්ද? හිතේ ඇති වෙන සිතිවිල්ලක්. එහෙනම් විරිය කියන්නේ සිතිවිල්ලක්. සතිය කියන්නේ සිතුවිල්ලක්. සමාධිය කියන්නේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගෙන කියන්නේ සිතුවිල්ලක්. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ සිතුවිල්ලක් වෙන මොකක්වත් නෙවෙයි. ඒතර මේ මොන සිතුවිලි හොඳේද නරකයේද? හොඳ සිතුවිලි නේද? තව විදිහකින් කුසල සිතුවිලි. හැම කුසල සිතකම ප්‍රමුඛව යෙදෙන සිතුවිලි. සෑම කුසල සිතකම ප්‍රමුඛව යෙදෙනවා කියන අදහසින් මෙන්න මේ සිතිවිලි පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඉන්ද්‍රයා කියලා කියන්නේ බොහොම ප්‍රමුඛයා කියන එකනේ, ප්‍රධානිය කියන එකනේ. දැන් අපි රජවරුන්ගේ ප්‍රධානී රාජේන්ද්‍ර කියලා කියනවා. දෙවියන්ගේ ප්‍රධානිය දේවේන්ද්‍ර කියලා කියනවා නේද? අන්න ඒ වගේ ප්‍රධානිය. එතකොට කුසල සිතුවිලි වල කුසල සිත්වල ප්‍රමුඛව යෙදෙන සිතිවිලි පහක් නිසා මේ සිතිවිලි පහට ඉන්ද්‍රිය ධර්ම කියන නම භාවිතා කරනවා. එතකොට දැන් මොනවද මේවයි දැනගන්න තියෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න ලබන විශ්වාසය. ඊට පස්සේ වීරය කියලා කියන්නේ උත්සාහවත් වීම, වීරය. සතිය කියන්නේ සිහියෙන් කටයුතු කිරීම. සමාධිය කියන්නේ මානසික ඒකාග්‍රතාවය. ප්‍රඥාව කියන්නේ නුවණින් විමසා බලා කටයුතු කිරීම කියලා. දල වශයෙන් එහෙම හිතමුකෝ. දැන් මොනවද ඔය අමුතුවෙන් දැනගන්න තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අන්න එතකොට අපි දැනගන්න ඕන දේ තමයි මේ කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ කොහිද කියන එක අපි දැනගන්න ඕන. ඒක දට්ඨබ්බ ධර්මයක්. දැනගත යුතු එකක්. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් ක්‍රියාත්මක වෙනව කුමක් පදනම් කරගෙනද? මොකක් නිසාද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ කොහේද? මොන වගේ වපසරියකද? මොන වගේ පරිසරයකද? මොන වගේ පසුබිමකද සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ සූත්‍ර දේශනාවදී මතක් කරනවා චතුසු සෝතාපට්ටි අංගේසු එත්ත සද්ධින්ද්‍රියං දට්ඨබ්බං. අන්න සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ කොතැනද? චතුසු සෝතාපට්ටි අංගේසු. සෝතාපට්ටි අංග 4 ඇතුළේ තමයි මේ සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. මොකද සෝතාපට්ටි අංග 4 කියලා කියන්නේ මෙතන? සෝතාපට්ටි අංග 4 මේවයි. මොනවාද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති.
සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. ඔන්න 4. එතකොට බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මොකක්ද ඒකේ අදහස? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ කියන වචනේ තේරුම මොකද්ද? දැන කියන එකයි. දැන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. දැන පැහැදීමෙන් යුක්ත වෙනවා. මොකද්ද දැනගන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත වෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැනගන්නේ? බුදු ගුණ, වෙන දෙයක් නෙවෙයි. නේද? එතකොට බුදු ගුණ දැනගන්න මොකද්ද වෙන්නේ? අන්න ශ්‍රද්ධාව වැඩි වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ මේ වාගේ උත්තමයෙක් නේද? රහසින්වත් පව කළපු නැති කෙනෙක් නේද? සියලු කෙලෙසුන් සිඳලූ කෙනෙක් නේද? ඔය ආදී වශයෙන් හිතනකොට අනේ උන්වහන්සේ දෙවි මිනිසුන්ගේ ගෞරවයට මොන තරම්නම් ලක් වුණාද? අනේ මොන තරම් සුදුස්සෙද්ද අරහං කියන්නේ හින්ද නේද? ඔය ආදී වශයෙන් ඇති වෙනකොට අර ගුණය දැනගන්න අර අරහං ගුණයට බුදුහාමුදුරෝ සාකල්යෙන්ම සුදුසුයි කියන ඒ විශ්වාසය, ඒ පිළිගැනීම අපේ හිතේ નિરાයාසයෙන් ඇති වෙනවා. නේද? දැන් ඕනම කෙනෙක් ගැන එහෙමනේ, ඕන කෙනෙක්ගේ ගුණයක් දැනගන්න තරමට අනේ මේ මනුස්සයට වැඳලා මදි. ඔහොම කියනෝනේ සමහර. ඇයි එච්චරටම එයා ගුණවන්තයි කියලා හිතනවා. මෙයාට සලකල මදි. මෙයාට මේ විදිහට මෙහෙම හොඳ කියලා මදි. ඔය ආදී වශයෙන් ඒ ගෞරවනීය හැඟීමක් ඇති වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරුණු දැන පැහැදෙනවා. ඒතර ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නා. ධර්මයේ දැනගන්න, මේ ධර්මයේ ස්වාඛාදාදී ගුණ වැටහෙනකොට මූලිකව ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වටහා ගන්නකොට ඒ අයට ඇති වෙනවා මහ විශාල පැහැදීමක්, ගෞරවයක්. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට ඊළඟ කාරණාව තමයි අරියකන්තේ සීලෙහි සමන්නාගතෝ. හොඳට සිල් ආරක්ෂා කරනවා. එයා සිල් රකින්නේ කාටවත් බයේ නෙවෙයි. එයා සිල් රකින්නේ ඒ සීලය ආරක්ෂා කිරීම තුළ ලැබෙන අධ්‍යාත්මික සුවය හොඳින් ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. එතකොට එහෙම සිල් රකින්න යාට ඒ සුවය දැනෙනකොට එයා ඒ සීලය කෙරෙහි මහා පැහැදීමක් ඇති කරගන්නවා. අන්න එයාට ඒ තමන් රකින්න සීලය පිළිබඳවත් මහා ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට තව ඒව වැළඳ ගන්න හිතනවා. සමාදන් වෙන්න හිතනවා. කැමැත්තෙන් ඒවා පිළිපදින්න හිතෙනවා. ඉතින් ඒ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි යලි යලිත් පැහැදෙනවා, ගෞරවය ඇති වෙනවා. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. එතකොට ඒ වගේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ මොකක් නිසාද? කුමක් පදනම් කරගෙන දන්න සෝතාපට්ටි අංග පදනම් කරගෙන තමයි මේ ශ්‍රද්ධාව ජනිත වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ සෝවන් වෙච්ච නැති අයට ශ්‍රද්ධාව නැහැ කියන එක නෙවෙයි. ශ්‍රද්ධාව ස්ථාවර වෙන්නේ සෝතාපට්ටි අංගයන් ක්‍රියාත්මක කරන කෙනා. දැන් සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච එක්කෙනාගේ ශ්‍රද්ධාව ස්ථාවරයිනේ නේද? අනිත් අයගේ ශ්‍රද්ධාව එහෙම ස්ථාවර නැ, වෙනස් වෙන්න පුළුවන්. ප්‍රත්‍යඥයන්ගේ ශ්‍රද්ධාව. දැන් අර සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච අයගේ ශ්‍රද්ධාව ස්ථාවරයි කියන එකට හොඳ නිදර්ශන කතාවක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් තරුණ ළමයෙක් හිටියා. එයා බුදුහාඳුරන්ගෙන් බණ අහන්න ගියා. මේ තරුණයාගේ නම සූරම්බට්ට. ටිකක් අමුතු නමක්. ඉතින් සූරම්බට්ට බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ගිහිල්ලා බණ අහලා පැහැදුනා. පැහැදිලා සෝවන් ඵලයටපත් වුණා. සෝවන් ඵලයටපත් වුණාම ඉතින් එයා බොහොම ශ්‍රද්ධාවෙන් ආපහු ගෙදර ආවා. ඔය මිනිස්සු සෝවන් වෙනවට, මාර්ගඵල ලබනවට හරීම අකමැති එක්කෙනෙක් ඉන්නවනේ. කවුරු කියලාද හිතන්නේ? ඒ තමයි මාරයා. මාරයා කැමති නෑ මිනිස්සු මේ විමුක්ති මාර්ගයේ පැත්තට යනවට. ඒ කුසලය වඩනවට.
මාරය කැමති මිනිස්සු පින් දහම් කරගෙන සංසාරේ දික් කරගෙන සසර ඇවිදිනවට කැමති. එතකොට එයාගේ යටතේනේ ඉන්නේ. එයාගේ විශේෂ ඉක්මවා යන අයට මාරය කැමති නෑ. ඉතින් දැන් මේ සෝවන් ඵලයටපත් වෙච්ච සූරම් බට්ට මාරය ඉතින් දන්නේ මාරය හිතන්නේ සෝවන් ඵලයටපත් වුණාම ආපහු එයාව නැවත එයාගේ පැත්තට හරව ගන්න පුළුවන් ආයි ප්‍රත්‍යඥයෙක් කරගන්න පුළුවන් කියලා. ඒකට වෑයම් කරන්න එයාගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න ඕන කියලා කල්පනා කළා. මොකද කළේ? මාරයා බුදුරජාණන් වහන්සේගේ වේශය මවාගෙන සූරම් බට්ටක ගෙදරට ගියා. බුදුහාමුදුරු කෙනෙක් වගේ. ගිහිල්ලා සූරම් බට්ටගේ ගෙදරට දොරට තට්ටු කරා. දොර ඇරලා බලනකොට සූරම් බට්ට ගෙදර ඉස්සරහා බුදුහාමුදුරු. ඉතින් මෙයා දන්නේ මේ මාරයයි කියලා. එයා හිතුව බුදුහාමුදුරුවෝ කියලා. අනේ බුදුරජාණන් වහන්සේ මම මේ දැන් පන්සලේ වැඩ ඉඳලානේ ආවේ. ඇයි බුදු පියාණන් වහන්සේ මාව සොයාගෙන පැමිණේ කියලා හුවා. එතකොට සූරම් බට්ටට මේ මාරයා බුදුහාමුදුරුවෝ වගේ ඉන්න මාරයා කියනවා සූරම් බට්ට අර පන්සලේදී මම ඔයාට මේ දේශනා කරපු ධර්මයේ තියෙනනේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා මම කතාවක් කිව්වනේ. ඒක මගේ මේ සිහි කල්පනා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන වෙලාවක කිව්වේ. මට ඒක පොඩ්ඩක් පැටලුණා. සබ්බේ සංඛාරා අනිච්චා නෙවෙයි සබ්බේ සංඛාරා නිච්චා. ඒක කියලා යන්න ආවේ කියලා කිව්වා. මෙහෙම කිව්වහම සූරම් බටට තේරුණා මෙතන මොකක් හරි හොරයක් තියෙනවා කියලා. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කතා දෙකේ කෙනෙක් නෙවෙයි. අද්වෙච්ච වචනා බුද්ධා. එක වෙලාවකට එක කතාවක් කියලා තව වෙලාවකට තව කතාවක් කියන්නේ නෑ අවබෝධයටපත් වෙච්ච උත්තමයෝ. අපි නම් සමහර වෙලාවට මේ අද කියන දේ සමහරට වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි බුදුවරු එහෙම කතා දෙකේ අය නෙවෙයි. ඉතින් මේක හොඳට තේරුම්ගෙන හිටපු මොකද බුදුහාඳුරු කරේ හොඳ පැහැදීමෙන් ඉන්නේ සෝවන් ඵලයටපත් වෙලා ඉන්නේ. සූරම් බට්ට තේරුම් ගත්ත මේ නම් බුදුහාඳුරු නෙවෙයි. ඒතර බුදුහාමුදුරෝ වගේ වේශයක් මවන්න පුළුවන්කම තියෙන්නේ මාරයා. අනිත් දෙවියන්ට හැකියාව තිබ්බට ලැජ්ජා බයට හැදිච්ච දෙවියෝ ඒව කරන්නේ. ඉතින් මේ මාරයාට කිසි ලැජ්ජාවක් බයක් නැහැනේ. ඒ නිසා එයා ඕන වේශ මවා ගන්නවා. ඉතින් බුදුහාඳුරන්ගේ වේශෙත් මවා ගන්න වෙන කවුරුත් නෙමෙයි මේ මාරයම තමයි කියලා කල්පනා කරලා අහනවා. ඔයා මාරය නේද කියලා. අපරාධි කියන්නේ බෑ මාරයගේ වුණත් එක ක්වොලිටි එකක් තියෙනවා. මොකද්ද? බොරු කියන්නේ නැහැ. ඔයා මාරය නේද කියලා අහුවාම කට උත්තර නැති වුණා. ඔව් මම මාරය තමයි. ඊට පස්සේ එහෙම කිව්වහම සූරම් බට්ට අහනවා ඇයි ඔයා මේ විදිහේ කැත වැඩක් කළේ ඇවිල්ලා? එතකොට කියනවා නෑ මට ඕන වුණා ඔයාගේ හිතේ බුදුහාමුදුරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදේ නැති කරලා දාන්න. ඒකයි මම මෙහෙම ආවේ කියලා. එතකොට කියන දැන් ඔයා මතක තියාගන්න. ඔයා නෙවෙයි ඔයා වගේ 10ක් ඔයා වගේ 100ක් ඔයා වගේ 1000ක් ඇවිල්ලා කිව්වත් සබ්බේ සංඛාරා නිච්චා කියලා මම පිළිගන්නේ. මම දන්නවා අවබෝධයෙන්ම සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව. එහෙම ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ හිතේ ඇතිවෙච්ච ප්‍රසාදය ඔය කාටවත් වළක්වන්න වෙනස් කරන්න බෑ මාරියෝ ඒක දැනගන්න ඔයා කියලා කිව්වා. ඉතින් මාරයා එතෙන්දී ලැජ්ජාවෙන් ඇඹරිලා ඊට පස්සේ එතනින් අතුරුදහන් වුණා කියලා සඳහන් වෙනවා. අන්න සෝවන් වෙච්ච කෙනෙකුගේ හිතේ ස්වභාවය ශ්‍රද්ධාවේ හැටි. ඒතර සෝවන් ඵලයටපත් වෙච්ච කෙනාට සෝතාපට්ටි අංග තියෙන. ඒතර මේ සෝතාපට්ටි අංග උපකාර වෙනවා අර සද්ධා නැමැති ඉන්ද්‍රිය ධර්මය හොඳට හිත තුල ස්ථාවර කරගන්න. එතකොට සද්ධා නැමැති ඉන්ද්‍රිය ධර්ම ස්ථාවර වෙලා තියෙන කෙනෙක්ගේ අර වෙන පරිබාහිර සිතුවිලි වලින් ඒ ශ්‍රද්ධාව නැමැති සිටිවිල්ල යට වෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ ශ්‍රද්ධා නැමැති සිටිවිල්ල සෝවන් ආදී මාර්ග ඵලවලට පත්වෙච්ච අයගේ ඉහළ මට්ටමකමයි තියෙන්නේ. එතකොට අන්න දැන් තේරුම් ගන්න සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ සෝතාපට්ටි අංග ඇසුරු කරගෙන කියන එක. මේ සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් තේරුම් ගන්න. ඊළඟට දෙවනි ඉන්ද්‍රිය ධර්මයට කියනවා විරියේන්ද්‍රිය කියලා. මොකද්ද? වීර්ය. එතකොට විරියේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ කුමක් ඇසුරු කරගෙනද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතන නම් අර බෝධිපාක්ෂික ධර්ම හතෙන් වර්ග හතෙන් එක ධර්මයක් විස්තර කරනවා. මොකද්ද?
චතුසු සම්මප්පදානේසු සතර සම්‍යප්ප්‍රධාන වීරේ පදනම් කරගෙන තමයි මෙතනදී මේ කියන විරිය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සතර සම්‍යප්ප්‍රධාන වීරය කියන්නේ මොකද්ද? නිතර දෙවේලි බණ අහන පින්නතුන් මේ කාරණා දන්නවා. නමුත් අර සූත්‍රයට අදාළ නිසා මම ආයිත් මතක් කරන්නම්. මොකද්ද සතර සම්‍යප්ප්‍රධාන වීරය? අපි සිංහලෙන් කිව්වොත් නූපන් අකුසල් නූපදවා සිටීමට උත්සාහ කිරීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කිරීම, නූපන් කුසල් උපදවා ගැනීමට වීර කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීමට වීර කිරීම. ඔන්න ඔය ටික තමයි සතර සම්‍යප්ප්‍රධාන වීරය කියලා කියන්නේ. එතකොට අන්න ඒ වීරය කරනකොට හිත තුල ගොඩ නැගෙනවා සිතවිල්ලක්. මොකද්ද සිතවිල්ල? විරිය ඉන්ද්‍රිය නැමැති සිතවිල්ල. අර හතරාකාරයෙන් වෑයම් කරන කෙනා, වීරය කරන කෙනාට වීරය කියන එක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ ප්‍රබල සිතවිල්ලක් විදිහට. ඒතර එහෙම ප්‍රබල සිත අර කියන ක්‍රියාකාරකම් හතරෙන් බලගෙන වෙච්ච සිතවිල්ලක්. එතකොට ඒ සිතවිල්ල හරි ප්‍රබලයි, වෙනස් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ වගේ ඒ අර මාර්ගඵල අවබෝධයට ප්‍රවේශ වෙච්ච කෙනාගේ වීරය වෙනස් වෙන්නේත් නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක්ට තියෙනවනේ සතර සම්‍යප්ප්‍රධාන වීරයක්. එයා දැන් සෝවන් ඵලයට පත් වෙච්ච කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ටික ප්‍රහාණය කරලා තියෙන්නේ. එතකොට නූපන් අකුසල් විදිහට ගත්තොත් දැන් එයාගේ හිතේ කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා කියන ඉතිරි සංයෝජන ධර්ම තියෙනවනේ. අන්න ඒවා තාම යට ගැහිලා තියෙන, ඉපදෙන නැහැ, වර්ධනය වෙලා නැහැ. ඒව ඉපදෙන්න දෙන්නේ නැහැ. නූපන් අකුසල් නූපදව ගන්න එයා වීරය කරනවා. ඊට පස්සේ උපන් අකුසල් තියෙනවා නම් හිතේ ක්‍රියාත්මක වෙන කාමරාගයක්, පටිගයක් තියෙනවා නම් එයා වීරය කරනවා. මොකටද? ඒව ප්‍රහාණය කරගන්න. එතකොට ඒ කියන උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරය කරනවා වගේම නූපන් කුසල් උපදව ගන්න. ඒ කියන්නේ කොහොම හරි කරලා අර කාමරාග පටිග දෙක නැති කරගන්න, විරාගය ඇති කරගන්න, මෛත්‍රිය වැඩි කරගන්න එයා වෑයම් කරනවා. එතකොට යම් මට්ටමකටද එයා කුසලය වඩලා තියෙනවා නම් ඒ කුසලය පිරිහෙන්නට නොදී මට්ටමින් දියුණු කරගන්න, තව වැඩි දියුණු කරගන්න වීරය කරන, වෑයම් කරන එක තමයි උපන් කුසල් වැඩි දියුණු කරගන්න වෑයම් කරනවා කියන්නේ. මෙන්න මේ විදිහේ වෑයමක් කරනකොට, උත්සාහයක් කරනකොට, කැපවීමක් කරනකොට එයාගේ හිත තුල මෙන්න මේ ඉන්ද්‍රිය විරිය කියන සිතිවිල්ල ඉන්ද්‍රිය ධර්මයක් විදිහට වැඩෙනවා. එතකොට එයා අත නොහරින වීරයකින් ඉන්නේ. ඒ කියන්නේ තාම උපදවගත්තේ නැති සකදාගාමි ඵලයට සමීප වෙන්න, තාම උපදවගත්තේ නැති අනාගාමි ඵලයට සමීප වෙන්න, තාම උපදවගත්තේ නැති අරහත් ඵලයට සමීප වෙන්න එයාට තියෙන්නේ අත නොහරින වීරයක්. දැන් ඉතින් ඇති යෝග කියලා කටයුතු කරන්නේ නැතුව එයාන වීරයවන්තව හොඳට වැඩි හිත ප්‍රගුණ කරන්න වෑයම් කරනවා. එතකොට මේ කියන විරිය ඉන්ද්‍රිය පෝෂණය වෙන්නේ අර සතර සම්‍යප්ප්‍රධාන වීරයෙන් කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒතර චතුසු සම්මප්පදානේසු එත්ත විරීන්ද්‍රයන් දට්ඨබ්බං කියලා කියන තේරුම් ගන්න, දැනගන්න. මොකද්ද? විරීන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේ සතර සම්‍යප්ප්‍රධාන වීරය හරහායි කියලා. දැන් අපි දන්නවා සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ සෝතාපට්ටි අංග 4 හරහා. එතකොට විරීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ සතර සම්‍යප්ප්‍රධාන වීරය හරහා. ඊළඟට සතීන්ද්‍රිය. සතීන්ද්‍රිය කියන්නේ සිහිය පවත්වා ගැනීමනේ. එතකොට සතීන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේ කොතට? අන්න එතෙන්ටත් එනවා අර බෝධිපාක්ෂික ධර්ම කොට්ඨාසයන්ගෙන් එකක්. මොකද්ද ඒ? චතුසු සතිපට්ඨානේසු එත්ත සතීන්ද්‍රියං දට්ඨබ්බං. සතීන්ද්‍රිය තේරුම් ගන්න සතර සතිපට්ඨානෙ මුල් කරගෙන.
මොනවාද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා 4 හොඳට පුරුදු කරන කෙනාට තමයි සතීන්ද්‍රිය දියුණු වෙන්නේ. සිහිය හොඳට පුරුදු වෙන්නේ. එතකොට යාට ඒක ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා කියන්නේ හැම වෙලාවකම මේ සතිය හිත තුළ මුල්ව ක්‍රියාත්මක කරන්න යා වෑයම් කරන උත්සාහවත් වෙනවා. සියලු කායික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, ඒ වගේම වේදනාවල් සම්බන්ධයෙන්, ඒ වගේම සිත සම්බන්ධයෙන්, සිතුවිලි සම්බන්ධයෙන් හැමතිස්සෙම එයා සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න වෑයම් කරනවා. අන්න ඒ සතිය කියන සිතිවිල්ල බොහොම ඉන්ද්‍රත්වයෙන් හිතේ ක්‍රියාත්මක වෙනවා, ප්‍රමුඛව ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම ක්‍රියාත්මක වන්නට පසුබිම සකසලා දෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය පුරුදු කරන කෙනාට සතින්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මය හොඳට වැඩෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චතුසු ඥානේසු එත්ථ සමාධින්ද්‍රියං දට්ඨබ්බං. චතුසු ඥානේසු කියන සතර ධ්‍යාන. සතර ධ්‍යාන තුල තමයි සමාධින්ද්‍රිය හොඳට පෝෂණය වෙන්න, හොඳට වැඩෙන්නේ. සතර ධ්‍යාන කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන 4ක් තියෙනවා. මොනවාද? ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා. අන්නේ ධ්‍යාන 4 හොඳට පුරුදු කරන කෙනාගේ හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් වෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ධානාංග වැඩෙන්න පංච නීවරණ ධර්ම යටපත් වෙලා යනවා. පංච නීවරණ ධර්ම යටපත් වෙන්න සිත විසිරීලා යන ගතිය, සිත අරමුණු පස්සේ දුවන ගතිය අඩු වෙනවා. එතකොට සිත අරමුණු පස්සේ දුවන එක නැවතිච්ච ගමන්ම හිත ධ්‍යානගත වෙනවා. ඒ කියන්නේ ධ්‍යානගත වුණා කියන්නේ හිත එක්තැන් වුණා කියන එක, සමාධිය ඇති වුණා කියන එක. එතකොට හිත එක කුසල අරමුණකම පිහිටවනවා. අන්න කුසල අරමුණෙහි පිහිටවපු සිත හරීම ශක්තිමත් හිතක්, සමාධිමත් වූ හිත. ඒතර කුසල අරමුණෙහි පිහිටවනවා කියන්නේ මොකද්ද? අන්න මේ සමාධි ඉන්ද්‍රිය දියුණු වෙනවා කියන එක. එතකොට සමාධිය කියලා කියන්නේ සිතවිල්ලක් නම් වෙන සිතවිලි, අකුසල සිතවිලි ගන්න නැතුව අර මානසික ඒකාග්‍රතාවයේ ඇති වෙන කුසල සිතවිල්ලම හිත තුළ වැඩෙනවා. ඒක හරිය ප්‍රබල සිතවිල්ලක්. ඒ සිතවිල්ලට පුළුවන් අකුසලයන් විනාශ කරන්න. ධ්‍යාන කියලා කියන්නේ, සමාධිය කියන්නේ එක නම් සමාධිය ධ්‍යාන 4 ධ්‍යානම සමාධිය වඩන්න උපකාර වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ධ්‍යානයට තියෙනවා මහ විශාල හැකියාවක් අකුසල් දවන්න. අකුසල් තුනී කරන්න. සමාධියෙන් වෙන්නේ ඒකනේ. අකුසල් සිත් ඇති වෙලා තියෙන කම්ම හිත විසිරීලා යනවා. ඉතින් මේ විසිරීලා යන හිත එක්තැන් කර ගමම්ම මහ ශක්තියක් එනවා. දැන් සූර්ය තාපයේ විසිරීලා ගියාම සමහර වෙලාවට ඒකේ ලොකු බලයක් නැති වෙන්න පුළුවන්. මේ නිකන් ආවුවට පුළුන් කැලක් දාලා තිබ්බට පිච්චෙන්නේ නැහනේ. හැබැයි කවුරු හරි කෙනෙක් මේ පුළුන් කැල උඩට ඇස් කණ්ණාඩි ලෙන්ස් එකක් වගේ අරගෙන ඉවර වෙලා අල්ලගෙන ඉන්නකෝ බලන් චුට්ටු වෙලාව. එතකොට මොකද වෙන්නේ? අර ලෙන්ස් එකකින් කරන්නේ අර විසිරීලා යන සූර්ය තාපේ එකතු කරලා ගන්නවා. එකතු කරලා එක තැනකින් අර ලෙන්ස් එකෙන් ලක්ෂගත කරාම අන්න ඒ එකතු වෙන සූර්ය තාපේ අර පුළුන් කැල උඩට ඇල්ලුවාම පුළුන් කැලත් පිච්චිලා යන තරම් ශක්තියක් එනවා. හිතත් ඒ වගේ තමයි. හිත අරමුණු පස්සේ විසිරීලා යන්න හිත දුර්වල වෙනවා. නේද? දැන් බලන්න කොලයක් උඩ වතුර බින්දුවක් දැම්මහම ඒ වතුර බින්දුව විසිරීලා යන්නේ නැතුව එතනම තියෙනවනම් බොහොම ඉක්මනට කොලේ පෙඟිලා යනවා. කවුරු හරි කෙනෙක් මේ වතුර බින්දුව වැටිච්ච ගමන්ම ඒ වතුර බින්දුව පිහ දාලා දැම්මනම් එහෙම නැත්තම් එහාට මෙහාට දිය කරලා දැම්මනම් වෙන්නේ මොකද වෙන්නේ? අර වතුරේ තියෙන අර එකතුව එක තැන රැඳී තියෙන ගතිය නැති වී යාම තුනී වී යාම තුළ අර ශක්තිය අඩු වෙලා යනවා. හිතත් ඒ වගේ. හිත එක්තැන් වෙන තරමට ශක්තිය වැඩි, විසිරීලා යන තරමට ශක්තිය දුර්වල. එතකොට පංච නීවරණ ධර්මයන්ගෙන් හිත විසිරුවා හරින එකයි වෙන්නේ. සතර ධාන වලින් වෙන්නේ හිත එක්තැන් කරන එක.
අන්න එක්තැන් කිරීමේ ප්‍රතිඵලය තමයි සමාධීන්ද්‍රිය වැඩෙන එක. එතකොට සමාධීන්ද්‍රිය වැඩෙන්න සතර ධ්‍යාන උපකාර වෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්චේන්ද්‍රය පිළිබඳව. චතුසු අරිය සච්චේසු එත්ත පඤ්චේන්ද්‍රයන් දට්ඨබ්බං. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්නේ ආර්ය සත්‍ය හතර හොඳින් තේරුම් ගත්ත තරමට. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගන්න කෙනාට එයාගේ හිතේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්මය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒතර දුක්ඛ සත්‍ය වටහා ගන්න එක්කෙනා තේරුම් ගන්නවා මේ ලෝකයේ තියෙන හේතුන් නිසා හටගත්ත සියලු සංස්කාර ධර්ම වලට ආවේනික ලක්ෂණ තුනක් තියෙනවා කියලා. මොනවාද ඒ සංස්කාර ධර්ම වලට ආවේනික ලක්ෂණ තුන? අනිත්‍යයි, දුකයි, අනාත්තයි. මෙන්න මේ ත්‍රිලක්ෂණය හොඳට තේරුම් ගන්නවා. ඒතර ත්‍රිලක්ෂණය තේරුම් ගැනීමම තමයි ප්‍රඥාව කියන්නේ. දැන් ඔය ප්‍රඥාව විස්තර කරන ගොඩාක් තැන්වලදී සඳහන් කරලා තියෙන්නේ මේ සියලු ධර්මයන්ගේ සමුදය වය දකින්න එක, උදය වය දකින්න එක කියන එක. උදය වය කියලා කියන්නේ මොකද්ද? ඇතිවීමයි නැතිවීමයි දකින්නවා කියන එක. ඒතර ඇතිවීම නැතිවීම කියන එක වචනකින් කිව්වොත් මොකක්ද? අනිත්‍ය. එතකොට ප්‍රඥාව කියන්නේ ඔන්න අනිත්‍ය දකින්න එක. ඒතර අනිත්‍ය දකින්න එකම ප්‍රඥාව. අනිත්‍ය ප්‍රඥාව නැති එක්කෙනා මොකද හිතන්නේ? අනිත්‍ය විදිහට දකින්නේ, ඒ නිට්ටය විදිහට දකින්නේ. හේතුන් නිසා හටගත්ත සියලු සංස්කාර නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුභයි කියලා තමයි ප්‍රඥාව නැති එක්කෙනා දකින්නේ. ප්‍රඥාව තියෙන එක්කෙනා දකින්න හේතුන් නිසා හටගත්ත යම් සංස්කාරයක් වේනම් ඒ සියලු සංස්කාර අනිත්‍යයි, දුකයි, අනාත්තයි, අසුභයි කියලා තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් ගන්න කෙනා සියලු සංස්කාර ධර්මයන්හි අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරිලා අවබෝධයෙන් සියලු සංස්කාර ධර්ම අතහරිනවා. එතකොට අන්න ඒ අවබෝධයෙන් අතහරිනකොට පහළ වෙන සිතුවිල්ල තමයි, ඒ අතහැරීමට උපකාර වෙන සිතුවිල්ල තමයි පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට මේ අවබෝධය මොකද්ද? වෙන අවබෝධයක් නෙවෙයි, චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගනු ලබන අවබෝධයයි. ඒතර දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමේදී මේ පංචස්කන්ධය මුල් කරගෙන හටගනු ලබන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය, පංචස්කන්ධයේ තුල ක්‍රියාත්මක වෙන ත්‍රිලක්ෂණය දකින්න ඕන දුක්ඛ සත්‍යය තේරුම් ගන්නකොට. ඒතර ඒ ත්‍රිලක්ෂණය දකින්නේ නැති කෙනා මොකද කරන්නේ? අර පංචස්කන්ධයේහි තණ්හා උපාදානෙන් බැඳෙනවා. අන්න සමුදය සත්‍ය. තණ්හා උපාදානය. තණ්හා උපාදානෙන් නොබැඳුන තැන දුක ඇති වෙන්නේ නැහැ කියලා දකිනවා. අන්න නිරෝධ සත්‍ය. ඊට පස්සේ මොකද කරන්නේ? තණ්හා උපාදානෙන් බැඳෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ සිත, කය, වචනය ක්‍රියාත්මක කරවන්න වෑයම් කරනවා. අන්න මාර්ග සත්‍ය. ඒතර මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට පුරුදු පුහුණු කරන කෙනාට ත්‍රිලක්ෂණය හොඳට වැටහෙනවා. ත්‍රිලක්ෂණය වැටහෙනකොට එයා අවබෝධයෙන් පංචස්කන්ධය කෙරෙහි කලකිරිලා පංචස්කන්ධය තුල තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය වටහාගෙන අවබෝධයෙන් ඒක අතහරිනවා. අවබෝධයෙන් පංචස්කන්ධය අතහැරි කෙනා පංචස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා. අන්නේ ඒ දුකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය කරන දැනුම උපදවාලන ප්‍රධානම ඉන්ද්‍රිය ධර්මයක් තමයි පඤ්චේන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වන්නට පාදක වෙන දේ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න දැනුම. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුවත් වෙන තරමට පඤ්ඤා ඉන්ද්‍රිය වැඩෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන කාරණා ටික හොඳට පුරුදු කළ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමත් වෙනවා. ඒ දැනුවත් වීම නිසා පඤ්ඤා ඉන්ද්‍රිය වැඩෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනකොට ප්‍රඥාව මුසු කරලා පංච උපාදානස්කන්ධය කෙරෙහි බලනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි එහෙම බලන කෙනාට
පංච උපාදාන පංචස්කන්ධයේහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳින් වැටහෙනවා. ඒ ත්‍රිලක්ෂණය වැටහිච්ච කෙනා අවබෝධයෙන් පංචස්කන්ධෙහි කලකිරෙනවා. අවබෝධයෙන් පංචස්කන්ධයේ කලකිරුණ කෙනා අවබෝධයෙන්ම පංචස්කන්ධය අතහරිනවා. අවබෝධයෙන් පංචස්කන්ධය අතහැරපු කෙනා නැවත පංචස්කන්ධයක් විනිස සංස්කාර ගොඩනගන්නේ නැහැ. නැවත සංස්කාර ගොඩනැගුවේ නැත්තම් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වුණේ නැත්තම් නැවත උපතක් නැහැ. නැවත උපතක් නැත්තම් එතන තියෙන්නේ දුක නැති කිරීම හේවත් නිවනයි. අන්නේ නිවන සාක්ෂාත් කරන්න ඉන්ද්‍රිය ධර්මයන්ද භාවිතා කිරීමෙන් හැකියාව ලැබෙනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕන. ඒක තමයි දට්ඨබ්බ සූත්‍රයේ දත යුතුයි කියලා කියන්නේ. තේරුම් ගත යුතු කාරණාවන් එකයි. අන්න එහෙනම් බෞද්ධයෙකු විදිහට නිවන සොයා යන ගමනේදී නිවන ලැබිය හැකි තවත් දැනගත යුතු කාරණාවක් විදිහට මෙන්න මේ සංයුක්ත නිකාය ඉන්ද්‍රිය සංයුක්තයේහි දට්ඨබ්බ සූත්‍රය හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා.